Kubo bangsi itu budahan mereka bertunduk kata dia biasa bahagian kawat tamun nasi kina siruade tamun nasi dalam dua pasien nasi cuci dalam dua pasien nasi. ශ්‍රී ලංකාවේ වෙසෙන වැදි ජනතාව අතීතයේදී වනාන්තරයේ දිවි ගෙවූ ජන කොට්ටාසයක්. අද දවසේ ඔවුන් වනාන්තරයේ ආශ්‍රිත ගම්මානවල ජීවත් වෙනවා. තම ජීවිකාව පවත්වා ගැනීම සඳහා ඔවුන් කුලී වැඩවල යෙදෙනවා. අවිධිමත් ලෙස ගොවිතැන් කටයුතු වල යෙදෙනවා. ගම්මානවල පදිංචි වීමට පෙර ඔවුන් වනාන්තරයෙන් තමන්ට අවශ්‍ය ආහාර පාන නවාතැන් සපයා ගත්තා. පොල්ලෙබැද්දේ ගම්මානයේ තරුණ වැදිනායකයා තම නිවසෙහි බිත්ති රූප සටහන් වලින් අලංකාර කරනවා. නූතන අධ්‍යාපන පද්ධතියක සුළඟවත් දැනී නැති මොහු මනාව තම ඇඟිලි හසුරුවමින් රූප ඇඳීම කුතුහලය දනවනවා. මේ ඔහුගේ ජානගත ආශාවක් සහ හැකියාවක්. වසර ගණනාවක් සොයාගත නොහැකිව වනාන්තරයේ සැඟවී තිබූ ඔවුන්ගේ මුතුන් මිත්තම් සිතුවම් කළ රූප සටහන් වලින් ගහන ගල් ගුහාවක් ඔහු විසින් සොයාගනු ලැබුවා. ආහාර අහේනිය, කුරිරු ත්‍රස්තවාදය, දරිද්‍රතාවය, මිනිසා අනිකා ගැන නොසැලකීම, අවිධිමත් සංවර්ධනයට වන්දනාමාන කිරීම වැනි සමාජගත අර්බුද හේතුවෙන් වැදි ජනතාවටද තම උරුමයන් අහිමි වුණා. වැදි ජනතාවගේ මේ උරුමයන් සොයා යන ගමනද ඔවුන්ට බොහෝ ආශ්වාදය ගෙන දෙනවා. ඔවුන්ගේ බඩගින්න පිපාසය සංසිඳුවීමට වසන්ත සමයේදී වනාන්තරයද බලා සිටිනවා වගේ. නොයෙකුත් මිහිරි පළ හටගන්නා ගස්වැල් ඔවුන්ගේ බඩගින්න නිවනවා.
වනාන්තරේ පුරා ගලා යන දියවැල් ඔවුන්ගේ පිපාසය සංසිඳුවනවා. ඉතින් පස්සේ පල්ලෙහාට මං ගත්තලා එතන මන්ද කිව්වා සුපොච්ච මන්ද වෙනවා. Bye, Hari. Later, we'll go. Lagi dia kerja. ඔවුන් දීර්ඝ වනාන්තර සංචාරවල යෙදෙන විට ආහාරපාන පොදි බැඳගෙන යාමක් නැහැ. නිදහස් දෑත සමගින් යන ගමනේදී ඔවුන්ගේ අවශ්‍යතාවයන් වනාන්තරයේ ඉටු කරනවා. කවදත් ආහාර රැස්කර ගැනීම පිළිබඳව හෝ හෙට දිනේ ආහාර සපයා ගැනීම පිළිබඳව ඔවුන් අද දිනේ කරදර වන්නේ නැහැ. මේ වනාන්තරය සහ එහි ගැබ්වී ඇති සියලු ස්වභාවික වස්තුන් අද දිනේ සුරැකිය යුතු උරුමයන්. මීට වසර 100කට පමණ පෙර ඝන වනාන්තරයක්ව තිබූ මෙම ප්‍රදේශය අද තෘණබිම් බවට පත් කර ඇත්තේ නීති විරෝධී ජාවාරම්කරුවන් විසිනුයි. මේ සුන්දර වනපෙත හරහා බොහෝ දුර ගමන් කරන විට ඔවුන්ට රූප සටහන් ඇඳීමට මඟ පෙන්වූ මුතුන් මිත්තන් මුණ ගැසීමට පුළුවන්. මේ ගමකන්ද මුදුනයි. එහි ඇති ගල් ගුහාව ගමකන්දේ ගල්ගයයි. ගල්ගේ මීටර් 20ක් පමණ දික් අතට බස්නාහිරට මුහුණලා තිබෙන. පොඩ්ඩල් කරපුන් ගච්ඡා තිබෙනවා මේ ගල්ගේ රුකුල් පොඩ්ඩේ. එතන මෙතන මාම කච්චක් මන්ද කල් තිබෙනවා. ගලන්තර මන්දද? හොඳ මම මන්ද කල්. මංගච්ච. නමතෝ? හා හොඳ මම මා කමරාලක් මංගච්චවමයි හොඳ මහන්වා. එතන බලන්තර මන්ද මංගච්ච. මංගච්ච. ජමනක් තියන්නේ. එතන හංගුට පොඩ්ඩල් මන්ද කල් තිබෙනවා. ගෝමුණ්ඩිලාට්ටෝ මන්ද කරපුන් ගච්ඡා තිබෙනවා. මෙතන අවුරාට පොඩ්ඩල් මන්ද කල් තිබෙනවා. යත්තන්ගේ දැන් පොඩ්ඩල් එතන හංගොඩ පොඩ්ඩ. හංගොඩ පොඩ්ඩ කියන්නේ කබලට්ටන්ගේ හම්පොඩ්ඩ. මම පොඩ්ඩ මන්දෝ කළා. එතන තමයි කඩපල්ලිලට්ටෝ කකුන්තර මන්දෝ කළා. කයින්ටන පුළුවන් තැන මන්දෝ කළා. ගල්ගී ඇතුල් බිත්තිය සිරස් සහ රළු බවින් අඩු නිසා එය චිත්‍ර ඇඳීමට භාවිතා කර තිබෙනවා.
ඇඳ ඇත්තේ මුවාගේ සමින් සාධන ලද මල්ලා. මෙය ඔවුන් භාවිතා කර ඇත්තේ බඹර පැණි පිරවීම සඳහායි. වැද්දන් විසින් මෙය හඳුන්වන්නේ හංගොට්ට ලෙසයි. මේ ස්ථානයේ පැණි පිරුණු හංගොටු බහුල වශයෙන් ඇඳ තිබෙනවා. රාත්‍රියේ බඹර කපා පැණි ලබා ගැනීම වැද්දන්ගේ චාරිත්‍රයක්. රූස්ස ගස් මුදුන් වල කඳු හෙල්වල බඹර කැපීම අවදානම් වුවත් ඔවුන් එය සිදු කරනවා. බඹර කැපීමට අවශ්‍ය ආම්පන්න සූදානම් කර මධ්‍යම රාත්‍රිය වනතෙක් ඔවුන් විවේක ගන්නවා. එවැනි විවේක ගන්නා ස්ථානයක් ගම කන්දේ ගල්ගේ. විශාල බඹර පැණි ප්‍රමාණයක් ලබා ගැනීම ඔවුන්ගේ සිහිනයක් බලාපොරොත්තුවක්. ඔවුන්ගේ බලාපොරොත්තුව සිහිනය ඔවුන් ගල්බිත්තියේ සටහන් කළා. කලක් යන විට එය පුරුද්දක් බවටත් චාරිත්‍රයක් බවටත් පත් වුණා. ඊළඟට ඔවුන්ගේ දඩයම් වූ තලගොයා, මුවා, ගෝනා, ඌරාද සිතුවමට නැගුවා. ඔවුන්ගේ දඩයමේ යෙදෙන ආකාරයත් ඔවුන්ට ඒ සඳහා උදව් කරන බල්ලාද මෙහි දක්නට ලැබෙනවා. පොල්ලෙබැද්දේ වෙදිනායකයා තම නිවසේ බිත්තිය අලංකාර කරනු ලැබුවේ මේ ජානගත පුරුද්ද හරහායි. කොල්ලෙබැද්දේ වැඩි ජනතාවගේ අතීත වාසි භූමිවල සුන්දරත්වය සොයා වන වැදුණු වනමං ඔස්සේ පියමං කළ අපිට අහම්බෙන් වාගේ ඔවුන්ගේ වටිනා කියන ඉසව්වක් හම්බ වුණා. මේ පිළිබඳව කොල්ලෙබැද්දේ වැඩි ජනතාව දැනගෙන හිටියේ නැහැ. අපිට මේ මොහොතේ තමයි මේ පණිවිඩය ලැබුණේ. හිංගම ඇත්තු කොහොමද ඔබ මේ ගල්ලෙන හොයාගත්තේ? මේ ඇත්තෝ කුක්කුල ඇත්තම්ම යන්න කලාපොජ්ජේ මංගච්චන කාලමැත්තේදී මේ ඇත්තන්ගේ ඇහැරුකුලට මන්ද වුණා මේ ගල්ගේ රුකුල් පොජ්ජක් තිබෙනවා. පල්ලේ හැතන ඇල් පොජ්ජේ ඉඳලා මේ ඇහැරුකුලට බැලුම් පොජ්ජ මන්ද වුණොත් මේ ගල් පොජ්ජ මන්ද වෙනවා. ඒ තැනින්ම මේ ඇත්තෝ මේ උඩ තැනට මංගච්චලවා. මංගච්චල ඇහැරුකුලට මන්ද කළාම මේ රූප පොජ්ජවල් කරකුරු ගච්චල තිබෙනවා මේ ඇත්තන්ගේ ඇහැරුකුල මන්ද වුණා. දැන් ඔබට ඔබේ වරිගෙට එදා සිටම කැලේ වෙන් කරගෙන තිබුණා. දැන් ඔබ හිතනවාද මේ ඉසව්වත් ඔබට අයිති තැනක් කියලා? මේ ඉස්ව පොජ්ජ මේ වට පොජ්ජ මේ ඇත්තන්ගේ වරිග පොජ්ජට මේ මන්ද වෙන කැලි පොජ්ජවල්. මේ තැනින් මේ තරුණ වෙදිනායකයාගේ මුහුණේ රැවුල වැවී තිබෙන ආකාරය ඔවුන්ටම ආවේනික ලක්ෂණයක්. අනෙක් ලක්ෂණය උඩුකයෙහි රෝම කූප දක්නට නොලැබීම. එයද ඔවුන්ට ආවේනික ලක්ෂණයක්. වයසට යාම අනුව සම රැලි නොවැටීම දක්නට පුළුවන්. වඳ වී යන වැද්දන්ද ශ්‍රී ලංකාවේ සුරැකිය යුතු උරුමයක්. ලාටත් ඇරුකුලට මන්ද වෙන්න ඇති. මේ තැන මේ ගල්ගේ රුකුල් පොජ්ජක් රඳනවා මේ කොදොයි හිටලන්ට කොදොයි. දැන් මේ චිත්‍ර දැකපුවහම ඔබට මොනවද හිතුනේ? මේ ඇත්තන්ට සන්තෝෂ පොජ්ජ මන්ද වෙනවා. පරම්පරාවේ වැඩි මිනික් ගැජ්ජෝ මේ කරකුරු ගච්චල තිබෙනවා. මහාම කැච්චක් මේ
අර්ථන ඉඳලා අරබට ඉතින් මහම කච්චක් හිටලාන මහම කච්චක් තන්තෝස් පොජ්ජ මන්ද වෙනවා ඉදිරි පරම්පරා ලාමක කැකුලන්ට මෙතන බැලුම් පොජ්ජ මන්දක වැඩි ජනයා සිනා වෙන්නේ බොහොම කලාතුරකින් බව දොස්තර ස්පිරිල් මහත්මයාගේ වනසරණ කෘතිය සඳහන් වෙනවා. මේකට හේතුව තමයි ඔවුන් දුක හා සතුට දෙකම එක හා සමානව විඳදරා ගන්නවා කියන එකයි. හැබැයි ඔවුන් hina වෙනවා. ඒ hina වෙන්නේ ජූනි සහ ජූලි මාස වල ආරම්භය සමග. මොකද වනාන්තරයේ ඔවුන්ට සුලභව මී පැණි සහ බමර පැණි ලැබෙනවා. මීයක් කඩන එක නම් ඕනෑම දරුවෙකුට පුංචි දරුවෙකුට කරන්න පුළුවන් දෙයක්. හැබැයි බමර කැපිල්ල ඉතාමත් අසීරු කාර්යයක්. බමර කපන්න යන්නේ සියලු දේවල් අත්හැරලා. ඒ කියන්නේ ජීවිතය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හැරලා. ඒක තමයි ඒ කතාවේ තේරුම. අද අපි වනවදනු වනමං ඔස්සේ බමරයක් කපන්න යනවා. ගුණසිරියත්තු. දැන් ඔබ ජීවිතය ගැන සියලු බලාපොරොත්තු අත්හැරලා බමරයක් කපන්න යන්නේ. කොහොමද බමරයක් අපි හොයාගන්නේ? මේ ඇත්තු ඉතින් මංගච්චනවා කැලා පොජ්ජට. ඒ මංගච්චනකොට දිය කැජ්ජක් හම්බනවා මේ ඇත්තන්ට. ඒ ඇත්තෝ ওই බමර ඇස්සෝ එතන දිය බනවා. එතෙන් තමයි ඇදුම් පොජ්ජ මේ ඇත්තෝ මන්දු කෙන්නේ මේ උඩ තැනට. මීවර ගානක් තියෙනවා මේ බමර පොජ්ජේ ඉඳලා මේ තැනට. ඒ තැනින් තමයි ඇදුම් පොජ්ජ මන්දු කෙල්ල ඒ තැනට මං ගච්ඡන්නේ. හරික පීවර මැනලා ඉසව්ව සොයාගෙන යනවා. සොයාගෙන යනවා. මේදුකම් පොජ්ජේ කඳපල්ලි පටාරි අර්ථන මංගච්ච අනේ බඹර කැපීමේදී බඹර මැස්සන් පලවා හැරිය යුතුයි. ඒ සඳහා බඹරේට යටින් පොළොවේ ගිනි ගොඩක් ගහනවා. දුමවැදී මැස්සන් ඉවත් වෙනවා. පහර දීමට එන්නේ නැහැ. තවත් පන්දමක් සකසා ගත යුතුයි. එයින් දුමාරයේ පිටවීම සඳහා එය අමුකොළ අතුවලින් සාදා ගන්නවා.
ඉන්පසු ඔවුන් හානියක් නොවීමට නෑ යකුන්ට කන්න ලව් කරනවා. මෙහිදී ඔවුන්ගේ සිත් තුළ ඇතිවන භීතිය තුරන් කර ගැනීම සඳහා කවි ගායනා කරනවා. කන්දේ පොළොවන්නේ දඩයන් වන්නේ පිළිදුවන්නේ පිළිදුවන්නේ විදුවන්නේ තමුන්නාසේ යක්ද සංඝ ඔබ තමුන්නාසේ යන ආශිර්වාදේනම් මේ දරවැද්දා උඩ කෙලින්නම් 10000 කෙලින්නම් 10000 කුලගානම් 10000 අතුපයින්නම් 10000 කොටුපයින්නම් 10000 දේහාය දීර්ඝ පොළොවේ සිට ගසන දුමාරය අඩුවහොත් බඹරමැස්සන් කෝපයෙන් බිම සිටින අයට පහර දෙන්නට පැමිණෙන. ඔවුන්ද ආරක්ෂා විය යුතුයි. පොජ්ජ පටාරින්ද
ඔය යතරේ පල්ලා ගන්න මන් දන්නවා. අදිසිතරෙන් අදිස්තනේ අදිස්තරෙන් මං ගච්ඡන්නේ. ඉතින් මාර්ගන මේ ලුකම් පොච්චක. කටුතරේ තන රඳනවා අමාරු පොඩි මණ්ඩුවන. ඒක දෙකමනක් ඇවිල්ලා. මේක දෙකමනක් ඇවිල්ලා. අත් පොච්චට පටගාරියා මේ අරුන්තර මන්දෝ කළානේ. කුල පොජ්ජ පටාරින්න බෑනේ මේ වැල් පොජ්ජ පටාරන්නේ. වෙතර කිරියා මිලා ඇත්තන්ට. ඉතින් මන්දෝ කළා. නාන්තලාට ඔප්පු ගන්න බැලුම් බලා ගන්න කියන ආශිර්වාදයෙන් නම් නාන්තලා ඔප්පු ගනිලා බැලුම් බලා ගනිලා. අතර දාති වුණත් ඒ හරි අල්ලන්න එපා පාවර දාති වුණත් ඒ හරි අල්ලන්න එපා නේදන වර දාති වුණත් ඒ හරි අල්ලන්න නැතුව තමුන්නාසලා අතු බීතෙන් සුබ කරනාවෙන් ලබාගත් පැණිවද නෑයකුන්ට පී කරන අනතුරක් රහිතව පැණි ලබා ගැනීමට පිහිටවීම පිළිබඳව ඔවුන් නෑයකුන්ට කන්න ලව් කර භක්තිය පුදනවා. ඔප්පු ගන්න බැලුම් බලා ගන්න කියන ආශිර්වාදයෙන් තමුන්නාසලා ඔප්පු ගත්තත් බැලුම් බලා ගත්තත් තමුන්නාසලා මේ නෑ කියන්නේ උහල්ලන් කළු බල්ලන් කපුරු බල්ලන් හෙල්ලතෙන් කඳුවතෙන් කතා අතුරුවන් කේගෙන උල් පාන මොට කරවාගෙන සතාදර්පයක් දලමුක මන්දා සතාදර්පයක් දලමුක මන්දා වත්තර කියන කාලේට මිදිච්ච වැටිලා හොඳ කඟ පල්ලේට දිච්ච කඳ ආරණෙට දිච්ච වැටිලා දිච්ච වටනතර කියන තමුන්නා මෙතනින් රඳුතර මන්දෝ කරමු. චෛලාන්ද රඳුතර මන්දෝ කරමු. අත්තර මන්දෝ කළා. ඒතත්. මෙතන ලිහුම් පුජ්ජ මන්දෝ කරමු. ඔයි. අඳ පල්ලි. ආදිගත්. ඉන්පසු ඔවුන් පැණිවද ආහාරයට ගන්නවා. ඉතිරිවා දරුමල්ලන් සඳහා රැගෙන යනවා. එතන පටාරි දන්න මේ ඒ තැනකොද ආදි මානවයාගේ බොහෝ රහස් සංගවාගත් සුන්දර වනපෙතක්. වසර දසදහස් ගණනක් පැරණි මාවතක් ඔස්සේ ඔවුන් ගමන් කරමින් සිටින්නේ. මේ මාවත් දන්නේ ඔවුන් පමණයි. මාවතේ සමහර ස්ථාන සුමට වී ඇත්තේ ඔවුන්ගේ පාපහස අකණ්ඩව ලැබුණු නිසා විය හැකියි. මේ ඔවුන් අද සොයා යන්නේ ඔවුන්ගේ පරම්පරාවේ මුතුන් මිත්තන් වාසය කළ ස්ථානයක්. ඔවුන් එය හඳුන්වන්නේ පිහිලගොඩ ගල්ගේ ලෙස.
ගල්ගේ තුල ඉහළ සිට පොළොවට වැටෙන ජල පහරක් නිසා එය පිහිලගොඩ ගල්ගේ ලෙස නම් ලැබුවා. පරම්පරාවේ උරුමයක් වුවද විවිධ හේතුන් නිසා ඔවුන්ට මෙම ගල් ගුහා පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන්ගේ පරපුරේ සියලු දෙනාටම මෙම ගල් ගුහා පිළිබඳව අමතකව ගොස් තිබුණා. මේ තරුණ වැදිනායකයා නම පමණක් අසා තිබූ මේ ගල් ගුහාව සෙවීමට මාස 2ක පමණ කාලයක් ඇවිත්තා. දවස් පොඩ්ඩවල් කීමනක් මෙතෙන්ට මං ගච්ඡවුවද මේ හේවුන් තන මන්ද වෙන්න? මේ අත්තන්ගේ කැකුළු ඇත්තන්න කැලා පොජ්ජේ මාස 2ක් මන්දුනා මේ තන එහෙම පොජ්ජ මන්දු දෙන්න. දෙකම. ඉතින් මේ ඇත්තෝ ගල්ගේ රුකුල් පොජ්ජවල වල තමයි රඳවුවේ. ඒ දවස් මේ මාස පොජ්ජවල දෙකම මන්ද වෙන්නේ. එහෙ. මහම කච්චක් මහන්සි පොජ්ජ මන්ද වුණා. නෑ ඇත්තෝ මේ ඇත්තෝ වෙන්න මේ ඇත්තන්ට මහම කච්චක් සතුට පොජ්ජ මන්ද වෙනවා. මහම කච්චක් හිටලානවා. මේ ඇත්තන්ට තන්තෝස පොජ්ජ මන්ද වෙනවා. මේ ඇත්තන්ගේ නෑනිලත් මේ හීංගමාලා ඇත්තොත් මහම කච්චක් බාරතනකට මන්ද කෙල්ල තිබව්වේ සුදුමල් එලි පොජ්ජට. මේ ඇත්තෝ උඩ තනින් උඩ මේ පාරතනින් මං ගච්ඡවුවේ මේ ඇත්තෝ මේ තැනට. ඉතින් මේ ඇත්තෝ මේ පාරතනින් මං ගච්ඡලා මේ ඇත්තන්ගේ හීංගම් මහගම ඇත්තෝ කතා දැම්මා මේ දිසා පොජ්ජ තමයි මේ තිබෙන්ඩෝන් පිහිල්ල කොට ගල්ගේ රුකුල් පොජ්ජ කියලා. ඉතින් නෑල්ල ඇත්තෝයි මේ ඇත්තෝයි මං ගච්ඡවුවා මේ ඒ පාර පොජ්ජෙන්. ඉතින් පාර පොජ්ජෙන් මං ගච්ඡවුවට මේ ඇත්තෝ කොයි තැන තිබෙනවද කියලා මේ ඇත්තෝ හිටලාන්න කොදු කැලා පොජ්ජ මහම කච්චක් තිබෙනවා. මේ ඇත්තෝ රවුම් පොජ්ජ වට පොජ්ජ මන්දෝ කළා තමයි මේ තැනට මන්දෝ කළා මන්ද වුණේ. ඒ කාල පොජ්ජ 4ක් වෙලා පොජ්ජ 4ක් මන්ද වෙන තැනමින් මේ ඇත්තෝ මේ තැන ඇහැරුකුලට මන්දෝ කියලා. 4ක් මෙම ගල් ගුහාවේ බිත්තිවලද රූප සටහන් දැකිය හැකියි. සමහර ඒවා බොහොම පැරණි. මීට වසර 150කට පමණ පෙර ඇඳි චිත්‍රද තිබෙන බව ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වෙනවා. මෙම ගල් ගුහාවේ ඔවුන්ගේ ආදි මුතුන් මිත්තන් වාසය කරනු ලැබුවේ වසරේ එක් කාලයකට පමණයි. වර්ෂා සමයේදී ඔවුන් මේ ගල් ගුහාවේ රැඳුණා. වසර දහස් ගණනක සිට ඝන වනාන්තරයේ සැඟවගත් වැලි තලාවන් සෑම විටම වන සතුන්ගේ සහ වැද්දන්ගේ පා පහස ලැබුවා. මානව ඉතිහාසය තුළ මේ වැලි තලාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දිග්ගල්ගේට මානවයා පැමිණියේ කවදාද? එදා සිටම වැලි තලාව මත ඉතිහාස කතාව ලියවුණා. වැලි තලාවේ සටහන් කියවූ බොහෝ දෙනා වන දිවියටද වන සතුන්ටද දිග්ගල්ගේ වාසය කළ මිනිසුන්ටද බොහෝ ඇලුම් කළා. වෛද්‍ය ආර්.එල්. ස්පිඩල් වැලි තලාවේ පා සටහන් කියවා වැදි ජීවිතය සොයා ගිය සාහිත්‍ය දරේ. වැද්දෝ
මසුන් අල්ලා ගැනීම සඳහා කුකුරුමාන් ගසෙහි පළ තලා යුෂ ලබා ගන්නවා. දියවලකට එම යුෂය දීමෙන් මසුන් අල්ලා ගැනීමට භාවිතා කරන්නේ දියුණු ක්‍රමවේදයක්. පළමුව වැල්ල හාරා අගලක් සෑදීමෙන් ජලය ගලා යන මාර්ගය වෙනත් දිසාවකින් ගලා යාමට සලස්වනවා. මාළුන් සිටින වල වෙත ජලය ගලා එම පාලනය කරන්නේ දිය පහර හරස් කර බේල්ලක් බැඳීමයි. තලාගත් කුකුරුමාන් ගෙඩි රෙදි කඩක ඔතා ජලෙහි එබීමෙන් මත්කාරකය වතුරේ දිය කර හරිනවා. මත්කාරක ජලය සමග දිය වී මාළුන්ගේ කරමල් කරා ගොස් මාළුන් මත් කරනවා. මත් වූ මාළුන් ජලය මතු පිට පාවී ගොස් වැද්දන්ගේ ඉන වටා බැඳී රෙදි කඩකට වැටෙනවා. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ජලය හැසිරවීම, ජල කළමනාකරණය පිළිබඳව ඔවුන්ගේ කුසලතාවයයි. වැවක් නිර්මාණය සහ වාරි කර්මාන්තයේ මූලික දැනුම මේ ක්‍රියාදාමය තුළ සැඟවී පවතිනවා. වාරි කර්මාන්තයේ මූලයද වැද්දන් මසුන් අල්ලා ගැනීමේ මූලයද එකම ප්‍රභවයක් විය හැකියි. මේ ඔවුන්ගේ සංචාරක ජීවිතයේ කඩයිමක් වුණා. බොහෝ රහස් සංගවාගෙන සිටින මේ ගල්ලෙනද ආරක්ෂා කළ යුතුයි. ජලය රැස්කර ප්‍රයෝජනයට ගැනීම ඔවුන්ගේ මුතුන් මිත්තන් මේ ගල්ගෙහි වාසය කිරීමේදී කවදා හෝ දවසක ඉගෙන ගන්න ඇති. නැතිනම් එම ඉගෙනගත් දෙයින් ප්‍රයෝජනගෙන තිබෙනවා. ඔවුන්ගේ පරම්පරාවේ මුතුන් මිත්තන් විසින් උගෙන ඔවුන්ට දායාද කළ බොහෝ දේ තාමත් මේ වනයේදී දැකගත හැකියි. වෛද්‍ය ආර්.එල්. ස්පීකල් මහත්තයාගේ වනසරණ සාහිත්‍ය කෘතිය. සීතල වන්නේ වැද්දන් ගැන සඳහන් වෙනවා මඩ කලපී සිට ඇඹිලින කුඹුර හරහා. තවලම් වෙලෙන්දන් මේ වාඩි පොළට එනවා. මේ මාවත දිග තමයි මම ආවේ. මෙතෙන්ට එන වෙලෙන්දන් හූවක් කියනවා. ඒ හූවක් කියපුවාම ගල් ගුහා වාසින් තමන් එකතු කරගත්තු දඩමස් මේ පැණි බින්කොහොඹ ආදී රැගෙන මේ ඉසවුට එනවා. හැබැයි මෙතනින් එහාට ගල් ගුහාවට කාටත් යන්න තහංචි.
මාම කැච්චක් හොඳමයි හුරා. ආ මහම් කැච්චක් හොඳමයි. උඩ මණ්ඩල ඇත්තෝ මාම කැච්චක් හොඳමයි හුරා. තිකුණන් ඇත්තෝ කැච්චක් හොඳමයි. කොහමද ඉතින් ගල්ගේ රුකුල් පොජ්ජේ බැලුම් තන්න මන්දකෙන්ද මං ගච්චමු. හොඳමයි ඉතින් යන්න තමයි ආවේ පිහිල්ලේකට ගල් ගුහාව සීතල වන්නේ ගුහා වාසීන්ට ඉතාමත් වටිනා සුන්දර ඒ වගේම ශෝකජනක සිද්ධීන් රාශියක මතක සටහන් ඉසව්වක්. අතීතයේ මෙතන වාසය කරපු නීලා කියන වැදි නායකයා මේ ඉසව්වේ ගහක කොළයක් රිකිල්ලක් කැඩෙන්න ඉඩ තිබ්බේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. ගුහාවට පිටස්තරයක් එයි කියන හැඟීම නිසා. හැබැයි අද මට ඒ ගුහාවට යන්න ලැබෙනවා. එහෙනම් උරුලැත්තෝ අපි යමුනේ. මෙම සම්ප්‍රදායනුකූල පූජාවන් ආරම්භ වී ඇත්තේ තමන් අතර සිටි ප්‍රබල නායකයින් මියගිය පසු හිතවත් නෑයකුන් ලෙස සලකා පුද පූජා පවත්වා පිහිට ඉල්ලීමට පෙළඹුණු නිසයි. ඉදිගොල්ලේ කිරියම්මා උනාපාන කිරියම්මා ලෙස සඳහන් වන නෑයකුන්ගේද ඔවුන් පිහිට පතනවා. බොහෝ කලකට පෙර ඔවුන් අතර ජීවත් වූ මහලු බැදී ස්ත්‍රීන් මරණින් පසු නෑ යකුන් බවට පත් වී තිබෙනවා. මේ කිරියම්මලා අතදරුවන්ට ආදරය කරන අතර සමහර විට පැහැරගෙන ගොස් සංගවන බවටද විශ්වාසයක් පවතිනවා. උනාපානී කිරියම්මා මීපැණි නෙලා ගැනීමට පිහිටවන අතර ඉන්දිගොල්ලේ කිරියම්මා ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමට පිහිට වන බවට පවතින්නේ බලවත් විශ්වාසයක්. බඹර කැපීමේදී ඔවුන් සියලුම කිරි අම්මාවරුන්ගේ පිහිට පතන්නේ දීර්ඝ වේලාවක් යාදිනි කියමින්. කිරි අම්මාවරු ගිරි ශිඛරවලට අරක්ගෙන එහි වෙසෙන බවටද විශ්වාස කරනවා. මේ තැන තමයි උතාදාන යක්මන් ජීවිත තමයි මේ තැන.
ගමයිතු මේ කාලේ බැච්ච මොන වැඩ පොජ්ජ මන්දු කරනවා මේ දවස් කාල පොජ්ජේ වැඩ පොජ්ජක් නම් කොදොයි දීරච්ච මහම කැච්චක් මන්ද වෙනවා. කමරාලැත්ත අර්ථනින් ඇඳිකම්. ගම් මහන්සි ගමයිතු ඒ මහන්සි පොජ්ජ මහම කැච්චක් තිබෙනවා. මේකේ නේද රූපකයක් තියෙන කියලා කිව්වේ. ගමරාලැත්ත අර්ථන තමයි තිබෙන්නේ කරකුරු ගත්තා. ඔව් මේ අත්තන් ජවාරිට පොජ්ජේ ඇතිමක මහම කැච්චක් මන්ද කියලා තිබෙනවා එතන. Nengat kakulu itu kau tentang tahu? Pojji mangga. Undi ratak mando kan deh. Ini gamala tanggi. Ruku pojji ka mangga cala. Gage ruku pojji mangga cala. Din ratak mando ini. බලතිරුකේ වවුලොත් නෙල්ලෙත පේනෝ දැතින් යන කඳුළු පිස දමමින් මොනෝ වැට්නං අපටත් තුටු වෙති ගෑනෝ ඉතින් මොටොද මේ වයසට නැති ගෑනෝ ඊත බොයල් අඳවත් දුරුත්තේ වට කවුද ගිනි මලවන්නත්තේ එවට ඉදයිත් තිරියෙක් නොගත්තේ ඉතිරියෙක් ගන්න මොන දුරුත්තේ ගල්ගුහාව අසලක දිය උල්පතක් නැහැ. ඔවුන්ගේ ජල අවශ්‍යතාවය පිරිමැහුණේ ගල්ගුහාව තුලට වැටෙන ජලය එකතු කර ගැනීම. මේ ඔවුන්ගේ සංචාරක ජීවිතයේ කඩයිමක් වුණා. බොහෝ රහස් සංගවාගෙන සිටින මේ ගල්ලෙනද ආරක්ෂා කළ යුතුයි. ජලය රැස්කර ප්‍රයෝජනයට ගැනීම ඔවුන්ගේ මුතුන් මිත්තන් මේ ගල්ගෙහි වාසය කිරීමේදී කවදා හෝ දවසක ඉගෙන ගන්න ඇති. බඩගහ වල පොජ්ජට කුකුරු පොජ්ජවල් නලුක්කිරි පොජ්ජවල් තිඹිරි ගෙඩි පොජ්ජවල් මන්ද කළා නම් කුඩු මාත්‍රෝ ඉඳිනවා මහම කයි. සුන්දරත්වයෙන් පිරිපුන් වනගුල්මේ තැනින් තැන කඳුමිටියාවත් වලින් ගලා හැලෙන දියඇලි අපූර්ව චමත්කාරයක්. මේ පරිසරයේ රසය අත්විඳින්නට වාසනාවක් තියෙන්න ඕනේ. මාගල ඇල්ලෙන් කඩා හැලෙන මැණික් කැල්ල දොරම් පේන ඇල්ලට එකතු වෙනවා. මේ දොරම් පේන ඇල්ල තමයි මේ. හැබැයි මේ දොරම් පේන ඇල්ලේ නම මෙන්න මේ සලකුණෙන් පස්සේ වෙනස් වෙනවා. එතෙන් සිට ගලෙන් වැටුණු හැටි තමයි හඳුන්වන්නේ. ටිකිරිවන්නේ ඇත්ත. මොකද්ද මේ සලකුණ? ඉස්සර හිටියා මේ නීලා විදානේ කියලා. අපිට 100 වෙන්නේ. ඉතින් එයා කිව්වා මේ මට මේ කඩීම වෙනස් කෙල් දෙන්න ඕනි කියලා. ඊට පස්සේ ඒ කාලේ හිටියා එයයන් තුන්නාන්සේ කියලා. එයයන් තුන්නාන්සෙත් එක්ක ඇවිදින් මෙතන තිබුණා මහ බකිනයක්. ඒ බකිනේ දුනුහන කොටල කිව්වා මේ මෙහෙන් ගියාම දිග්ගල්ගෙන් එතනින් ගියාම මේ ඇමරින්නා කුඹරෙන් දීයට ගල්ලල්ල පුදාමෙන් ඔහොම මේ පැත්ත රවුම අපිට කොටුකල් දීලා තිබුණේ දුනුහන කොටල.
හේන් සහ කුබුරු ගොවියෙකු වන මහගමරාලට සුන්දර දියමංකඩ හැර යාමට සිත් නොදේ. ගිනි අව්වේ හේනේ කුඹුරේ වැඩ කරන ඔහුට කෙම්බිමක් වූ උල්පත වැව සිහිපත් වේ. අපේ හුඟ දෙනෙක් කියන කතාවක් තමයි වැද්දෝ රවන්න කැමති නැහැ කියලා. තේනවනේ. වතුරට බහැලා අපමණ සතුටක් ලබන්නේ. සිලිග්මාන් මහත්තයාගේ වැද්දෝ පොතේ සඳහන් වෙනවා සීතල වන්නේ වැද්දෝ බොහොම කැමති තෙමෙන්න. ගහි කාලේ තෙමිලා ඇවිල්ලා ගල්ගේ ගිනි කොට ගාව ගිනි තපින උන්ට ඒ ලැබෙන සතුට අප්‍රමාණයි කියලායි සිලිග්මාන් මහත්තයා කියන්නේ. මානව ඉතිහාසයේ මෙතෙක් කියවීමට නොහැකි වූ පරිච්ඡේදයක් මෙම වනාන්තරයේ සැඟවී තිබෙනවා. එය සුරැකීම සහ හැදෑරීම තුළින් අපගේ මනුෂ්‍යත්වයට තවත් බොහෝ දේ එකතු කරගත හැකියි. දිග්ගල්ගේ සුන්දර වන නිවහන නැගෙනහිර සිට බටහිර දෙසට විහිදෙන මීටර් 100ක් පමණ වූ දික්කූ ගල් පර්වතයක උතුරු දෙසට මුහුණලා දිග්ගල්ගිය පිහිටන. ගල් පර්වතයේ මුදුනේ සිට සිරස්ව පහළට එල්ලෙන නුගමුල් මහ පොළොව හා බැඳී පවතින්නේ සෙලවිය නොහැකි ලෙසටයි. නුගමුල් සජීවී ඉනිවැටක් ලෙසින් අලංකාරය ගෙන එනවා. වැද්දෝ දිග්ගල්ගේ පදිංචිව සිට ඇත්තේ අනාදිමත් කාලයක සිටයි. ඊට හේතුව දිග්ගල්ගේට පහළින් ගම ඇල්ල ගලා යාමයි. ගම ඇල්ලට ඉහළින් පිහිටා ඇති දිග්ගල්ගේට පිවිසිය හැක්කේ කුඩා කන්දක් නැගීමෙන්. ගල්ගේ ඉදිරියේ පිහිටා ඇති ඕපුළු ගස වැද්දෝ මෙහි ආදා පටන්ම විකීමට පොතු ගලවාගත් ගසක්. එකල වැද්දෝ පුවක් සහ බුලත් වෙනුවට ගස්වල පොතු හැපීම සඳහා භාවිතා කර තිබෙනවා. අදටත් නිතරම බුලත් පිටක් මුකෙහි තබාගෙන විකීම ඔවුන්ගේ සිරිතක්. ගල්ගෙයි පදිංචිව සිටිය වුන් කලින් කලට භාවිතා කළ මැටි බඳුන්වල කොටස් ගල්ගේ ඉදිරිපිට විසිරී තිබෙනවා දැකිය හැකි. ඓතිහාසික තොරතුරු වලට අනුව වැද්දන් විසින්ම මැටි පිඩක් ගෙන අනා අතින් තලා වේලා පුලුස්සා වලං ආදිය තනාගෙන තිබෙනවා. ඔවුන් සංචාරක වෙළඳුන්ගෙන්ද දඩමස් ආදිය ලබා දී මැටි භාණ්ඩ ලබාගෙන තිබෙනවා. ඒවා ඉදිකර ඇත්තේ සකපෝරුව යොදාගෙන කුඹල්කරුවන් විසින්. සංචාරක වෙළඳුන්ගෙන් ලබාගෙන වැදි කාන්තාවක් හෝ
තරුණියක් පැළඳ සිටි මාලයක පබළුවක්ද දිග්ගල්ගේ ඉදිරිපිට පොළොවේ දක්නට ලැබෙන. වසර දහස් ගණනක් කුරහන් වැනි ධාන්‍ය ඇඹිරීම නිසාම ගෙවී ගිය අත්ගලක් ඇඹරුම් ගලක්. මෝරහෙලෙන් පටන් ගන්න ගම ඇල්ල. මේ දිග්ගල්ගේ අසලින් තමයි ගලා බසින්නේ. මෙතන හරිම රමණීය ස්ථානයක්. මේ ආදිවාසීන්ගේ පාරම්පරික උරුමයක් දිග්ගල්ගේ. මේ දිග්ගල්ගේ වාසය කරපු ආදිවාසීන් තමයි පසු කාලිනව පොල්ලේ පැත්තට යන්නේ. ටිකරිවන්නේ ඇත්තෝ. කවුද මෙතන පදිංචි වෙලා හිටියේ? මෙතන පදිංචි වෙලා හිටියේ බෝකොළවන්නියා. ඉස්සෙල්ලා බෝකොළවන්නියා බැඳලා හිටියේ හුඟා මේ හැන්දි. ඒ දෙන්න තමයි මෙතන ඉඳගෙන කැලේ බැද්දේ යනවා, පොට්ටි තලා කනවා, මීය කඩා ගන්නවා, බඹර කපා ගන්නවා, බොට කුණා විද මරා ගන්නවා, කන් කුණා විද මරා ගන්නවා, ගේනවා, වියා කාලා ඒ දෙන්න මෙතෙන් තමයි රැඳී හිටියේ. ඉතින් ඒ ඉන්න අතරතුරේ ඉතින් අපේ හොරෝමල් සීයා ගමරාල කියලා හිටියා. ආර්බි බණ්ඩා ලේකම් වරු සභාපතිවරු. ඉතින් ඒ කට්ටිය නිලධාරී ආවට පස්සේ අරගෙන එනවා මේ තැන. ඇවිදින් ඉතින් මේ බෝකොළවන්නියා හැන්දි හම්බුවිල කොළපොජ්ජ කහට ගෙඩි වේචා කොළ පැංගිරි කොළ ගෙනත් දෙනවා. ඒ වුණාට ඒවා බෝකොළවන්නියා හැම කන්නේ නැහැ. ඒවට බයයි. ගල් කෑරා පොතු මේ දන්නවද හුවා? හුවක් කියන්නේ ගල් කෑරා පොතු. ඉතින් ඒවා නැති වුණොත් ඕපුල්ල කියන්නේ මේ ගහෙන් තමයි ගලවල ගන්න. ඉතින් ඕවා තමයි කෑවෙච්ච. ඒ කියන්නේ මස් මාළු කාපුම මේ දත් උසෙදෙනවා, දත් කනුවා කයි කියලා ඒක තමයි මේ දේ පාවිච්චි කරන්නේ. ඉතින් අකට්ටිය ඉතින් අර දුන්නට ඒවා ගන්න ඒ කාලේ කඩ තිබුණේ නැහැ. ඉතින් කැලේම තමයි රස්සා වුණේ. ඒ ඇවිදින් තමයි ඒ කට්ටිය ඊට පස්සේ හීන් කයිරට ගෝඹට ගෝඹ කියන්නේ අපේ මාමා අම්මා දුමයි. ඉතින් පෙන්නුම් කරා ගෝඹිරා. ඊට පස්සේ අපි බාල පරම්පරාව. ඊට පස්සේ අපේවත් එක්ක ආවා මෙවුවා පෙන්නුම් දෙන්නේ. ඉතින් අපිත් ඇවිදින් ඉතින් ඉඳලා මේවා බලා කියාගත්තා. දැන් ඉතින් අපේ බාල පරම්පරාවෙත් වෙන්නේ දෙයක් නැති වෙනවනේ අපිත් නැති වුණා. හිංගම ඇත්තෝ. දැන් මේ දිග්ගල්ගේ කියලා කියන්නේ ඔබේ පාරම්පරික උරුමයක්. පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආපු දෙයක්. දැන් මේ විදිහට මේවා විනාශ කරපුවාම මේවා ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ පිළිබඳව ඔබට මොන වගේ හැඟීමක් දක්වන්නේ? නැත්තෝ නායකෙක් විදිහට දකින්නේ අපේ ඉදිරි මේ පරම්පරාවට අපිට පෙන්වන්න දෙයක් නැහැ. මොකද හේතුව මේ ඔබතුමාලාට ඇහැට පේනවා මෙතන මේ වලල් හාරල මේ ගොඩක් විනාශ කරලා තිබෙනවා මේ කාලේ. දැන් ගමයි මමයි කැලේ පොලේ එනකොට ගම කියන්නේ මම අයියන්ඩි. අයියන්ඩි මම මේ ගල්ගෙට එනකොට මේක හොඳට තැනක්. ඉතින් දැන් මේ කාලේ මේ අපේ ඇසට පේන්න තිබෙනවා මේ වලවල් හාරල මේ ගල් කඩා දමලා මේ ඉරුංගට දාලා කොටන්න තිබ්බි. උරහංගට දාලා අඹරන්න තිබ්බි. ගල් සියල්ලක් විනාශ කරේ. ඒගොල්ලෝ හොයන්නේ මේ නිදම් වස්තු. ඉතින් අපේ එහෙම කළාන් පස්සේ මේ සම්පූර්ණ මේ විනාශ කරන මේ කට්ටිය. ඉතින් අපිට බාල පරම්පරාවට පෙන්වන්න දෙයක් නැහැ.
ඒ ගැන මට සම්පූර්ණ හිතේ යක්මක් තිබෙනවා. දුරුහන පුතත් හරි හිතට අමාරු මේවා දකින්නකොට. ඉදිරි කාලයේදී ඒ පොඩි කට්ටියට පෙන්වන්න දෙයක් අපිට ඉතුරු වෙන්නේ මේ වගේ මේ අර මේ කටාරම් කොටලා තිබෙන්නේ ওই මේ කටාරම් කොටලා තිබෙන්නේ මේ අර මේ ඉරුන් ඇට මේ ගල්මානන් ඇට කියන්නේ මේ කුරහන් ඇට ඒවා ආඹර පිටෑන් මේ කට්ටිය හිතාගෙන ඉන්නේ මේවා තමයි නිදන් කියලා. දැන් ඔබ මේ පොල්ලේබැද්ද ආදිවාසී ජනතාවගේ උපනායක හැටියට කටයුතු කරන්නේ. දැන් ඔබට ඔබ මෙවට හරි ආදරය කරනවා. එහෙමයි. ඒ පිළිබඳව ඔබට පියවරක් ගන්න වැඩ පිළිලක් සකස් කළා නැද්ද? තිබෙනවා අපේ වන රක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැන්ට අවසරය ලබලා තිබෙනවා මේ මුත්තකඩ යායේ සයිස්කෘති මධ්‍යස්ථානයක් හදලා අපිට මේ කැලකොලේ සීමා කළ දුන්නාන් පස්සේ සම්පූර්ණ අපේ වගකීම කටයුතු කරන මේ කැලා ප්‍රදේශ. අපිට කියන්නේ අහෙන් දොරම් පේනල්ලේ බතිනේ දුරුහන පුතත් දුෂ්කර ජීවිතය හමුවේ කවදා හෝ ඔවුන් කඳුළු සලා නැහැ. ගස්කොළන්ද ජලමාර්ගද පැන් උල්ද ගල් ගුහාද ඔවුන්ගේ පණ නල හා සමානයි. ඔවුන්ගේ මව් සොබා දහමයි. කඳුළු නොසැලූ පරපුරක් අද හඬයි.